ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වාරණ නියෝගය නොතකෝ කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමින් 42 දෙනෙක් අත්අඩංගුවට. වෛද්‍යවරයෙක් ජාතික රෝහලේ මුදල් කොල්ලයක. මනාප අංක ගැසට් කෙරේ. මැතිසභයේ අසුන් ගන්න 7452 දෙනෙක් සටනේ. ගුවන්තොටේදී PCR පරීක්ෂණ මගහැරියේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොවේ. විමල්ගෙන් හෙළිදරව්වක්. ඔහු ඉන්දු පැසිෆික් කමාන්ඩ් රෙජිමන්ට් එකේ හමුදා නිලධාරී. මැතිවරණයට නම් දුන් මංගල පාර්ලිමේන්තු දේශපාලනයට සමුදෙයි. අධිකරණ නියෝග නොතකමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ අසල උද්ඝෝෂණයක නිරත වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර ගුණරත්නම් ඇතුළු 42 දෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය අත්අඩංගුවට ගැනීම සිදු කරන අවස්ථාවේදී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර හටගත්තේ ගැටුම්කාරී තත්ත්වයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ ඇමරිකාවේ කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහායි. කෙසේ වෙතත් පොලිසිය ඇමරිකානු තානාපති කාර්යාලයේ අසල විරෝධතාවයන් සිදු කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ඊයේ කටයුතු කර තිබුණේ මේ වන විට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් එල්ලවන බව පවසමින්. මේ හේතුවෙන් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට අද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. කෙසේ වෙතත් අද දහවල් පෙරටුගාමී පක්ෂයේ ඉහළ පෙළේ සමාජිකයින් ඇතුළු පිරිසක් කොල්ලුපිටිය මන්සන්දියේ රැඳී සිටින අවස්ථාවේදී පොලිසිය පැමිණ ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට ප්‍රකාශ කළා. ඊට විරෝධතාකරුවන් එකඟ නොවීමත් සමග ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙතර එම පක්ෂ සංවිධානය කර තිබූ තවත් උද්ඝෝෂණයක් අද ලිප්ටන් වටරවුමේදීද පැවැත්වුණේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන්. එම උද්ඝෝෂණයටද පොලිසියෙන් අවසර හිමි වුණේ නැහැ. එෙහිදී පොලිසිය කුමාර ගුණරත්න අත්අඩංගුවට ගැනීමත් සමග උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
පොලිසිය ප්‍රජාතන්ත්‍රවාදී දන්නේ මේ මාධ්‍යවේදියෙක් මම අවසාන මොහොතේක ඉන්නවා මෙතන මම වාර්තා කරන්න මගේ ආයතනයේට කොහොම කාරණා මේකන් අරගෙන කොන්නවන්ගේ මලගෙදරට මේ නීතිය ක්‍රියාත්මක වෙන එක දැක්කා අදවා කරානේ බලන්න පෙරටුගාමිලා දවස් 90ක් කොයිද හිටියේ දැන් මේ පොලිසිය මහත්තුරුන් මාස 3ක් දුක් විඳලා මේක කරලා මේ මිනිස්සුන්ට විවේකයක් ගන්න දෙනවද ප්‍රශ්න තියෙනවා නම් ජනාධිපතිතුමාත් එක්ක හම්බෙලා කතා කරන්න අහිංස මිනිස්සු බිල්ලට දෙන්න එපා කියන්නේ අධිකරණ නියෝගය නොතකමින් උද්ඝෝෂණය කිරීමේ චෝදනාව මත එම පක්ෂයේ කුමාර් ගුණරත්නන් දුමින්දනාගම නීතිඥ නුවන් බෝපගේ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු 42 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විසින්ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි උද්ඝෝෂණය පවත්වන්න තීරණය කළේම මීටරයක පරතරය තියාගෙන මුඛාවරණ පළඳමින් විස බීජ නාශක භාවිතා කරමින් ඒ අදාළ ක්‍රමවේද රෙගුලාසි සියල්ලට අනුව තමයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිදහස් කරන්න කියලා දැවැන්ත උද්ඝෝෂණයක් කරා. ඒ උද්ඝෝෂණයට ඔය කියන වාරණ නියෝග පොලිසිය මහජන සෞඛ්‍ය සම්බන්ධ මැදිහත් වීම කිසි දෙයක් කළේ නැහැ. පහුගිය කාලේ ප්‍රභූ මලගෙවල් කීපයක් වුණා. ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිලධාරියෙක් ලංකාවට ආවා. ඇවිල්ලා කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණය කිරීම ප්‍රතික්ෂේප කරා. එතකොට මේගොල්ලෝ ඔක්කොම බලු කුක්කු වගේ නැට්ට පිටිපස්සේ ගහගෙන හිටියා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තියෙනවා 100 දෙනෙක්ගේ උපරිමයකට යටත්ව රැස්වීම තියන්නත් ඉඩ දෙනවා. වැඩේ කියන්නේ 100 දෙනෙක් දාලා රැස්වීම තියන්නත් ඉඩ දෙන මැතිවරණෙකුත් කැඳවලා තියෙන වෙලාවක අපිට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න බෑ කියලා කියනවා. පොලිසිය කොල්ලු පිටියේදී 22 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තේ උද්ඝෝෂණයක් කළා නෙවෙයි. බස් නැවතුම්පලේ රැඳී සිටිදී තමයි එයාව අත්අඩංගුවට ගත්තේ. එලෙස පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න බෑ කියලා කතා කරන්න ගියේ නීතිඥයන්ව අත්අඩංගුවට ගත්තා. අධිකරණ නියෝගයෙන් නිකුත් කළත් නැහැ පුරහලේ උද්ඝෝෂණ කරන්න බෑ කියලා. ඒ නිසා අපි ඔය ආණ්ඩුවේ ඕන ප්‍රකාශයකට අභියෝග කරනවා මේ උද්ඝෝෂණයට එල්ල කරපු මර්ධනය සාධාරණීකරණය කරන්න පුළුවන් නම් එන්න අපි ඉස්සරහට. කුළුපිටියේ ගාලුපාර සහ අවත ප්‍රදේශයේ උද්ඝෝෂක ප්‍රතිනිධි සඳහා ප්‍රමාණ කරමින් කොළඹ කොටුව භාෂා අධිකරණය විසින් පැහැදිලිව ආඥාවක් පිළිත් කරලා තිනවා. ඒ අධිකරණ නියෝගය මතකා හරිමින් අද දවසේ මේ උද්ඝෝෂණයට බහු සහභාගී වන අවස්ථාවේ මේ අධිකරණ නියෝගය හරිකිරීමට විරෝධායන පනතක් ලකිරීමට සම්බන්ධව අධිකරණයේ න්‍යාය ඉස්පත් කරන්න සිදුවනවා. කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමිවරයාට ව්‍යාජ ගිනිඅවියක් පෙන්වා රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ලකා පලා ගිය වෛද්‍යවරයෙක් අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගැනුණා. සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. සැකකාර වෛද්‍යවරයා අද පසුරු 1:30ට පමණ ජාතික රෝහලේ මුදල් අයකැමි අංශයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා සේවකයින්ගේ වැටුප් සහ අතිකාල දීමනා ගෙවීම සඳහා තිබූ රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් තිබෙනවා. මුදල් කොල්ල කැමෙන් අනතුරුව සැකකරු ත්‍රිරෝධ රථයක නැගී පලා ගොස් ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයේ දෙම පුද්ගලයා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා. එම අවස්ථාවේ ජාතික රෝහල් පරිශ්‍රයේ රාජකාරී නිරතව සිටි රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙනෙකු තවත් ත්‍රිරෝධ රථයකින් සැකකරු හඹා ගොස් තිබෙනවා. එම අවස්ථාවේ රාජකාරී කටයුත්තක් සඳහා ජාතික රෝහලට පැමිණ සිටි මාතර කොට්ටාශයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියද අදාළ කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සහාය වී ඇති බව පොලිසිය සඳහන් කළා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනා ආධුනික නිලධාරීන් දෙදෙනෙක් වුණත් ඒ අවස්ථාවේදී පිස්තෝලයක් රැගෙන මංකොල්ල කහ පලා යමින් සිටින සැකකරුවෙකු හඹා ගොස් අත්අඩංගුවට ගන්න කටයුතු කිරීම තාමත්ම ප්‍රශංසනීයයි. පොලිස්පති විසින් විශේෂ අගය කිරීමකට ලක් කරනු ලැබුවා. ඒ අවස්ථාවේදීම මේ කාන්තා නිලධාරිනිය කාන්තාවක් වුණත් මේ අවස්ථාවේදී නොබියව ඉදිරිපත් වෙලා මේ සැකකරු මැඩ පැවැත්වීමට කටයුතු කරලා මේ සැකකරු අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා. සියලුම මුදල් සමග මේ පුද්ගලයා වෙනත් රෝහලකට අනුයුක්තව රාජකාරී කරමින් ඉඳලා කොළඹ ජාතික රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට පශ්චාත් උපාධියට යම් පුහුණුවකට පැමිණි වෛද්‍යවරයෙක් හැටියට තමයි අනාවරණය වෙන්නේ. මෙම සැකකරු මුදල් මංකොල්ල කෑම සඳහා තනිව කටයුතු කළාද එහෙම නැත්නම් වෙනත් කාගේ හරි උදව් උපකාර ඇතිව සංවිධානාත්මකව කළාද මේ මුදල් මංකොල්ල කෑමට හේතුව කුමක්ද මංකොල්ල කන්න පෙළඹුණේ වෙනත් කාගේ හරි සංවිධානාත්මක කටයුත්තකටද කියන සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා. සැකකාර වෛද්‍යවරයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙනත් රෝහලකට අනුයුක්තව රාජකාරී කරමින් සිට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධිය පුහුණුවක් සඳහා ජාතික රෝහලට පැමිණි වෛද්‍යවරයෙක් බවද පොලිසිය සඳහන් කළා. COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අධීර 4ක් යටතේ ජූලි මාස 29 වෙනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලාපෙරුම මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. දවසේ පුවත අතිගරු ජනාධිපතිතුමාගෙත් එක්කත් ඊයේ දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අපි තීරණය කරා පාසල් නිවාඩු කාලේ අවසානය සනිටුහන් කරන්න පාසල් නැවත ආරම්භ කිරීම සිදු කරන්නේ පියවර 4කට. එම් පළමු පියවර ජූනි මාසේ 29 වෙනිදා ආරම්භ වෙනවා. එදාට දරුවෝ ඉස්කෝලේ එන්න ඕන නෑ. අපි ආරාධනා කරන්නේ සියලුම විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට, පාසල් කළමනාකරණ මණ්ඩලවලට ඒ සතිය මුළුමනින්ම වැය කළා තියෙනවා. පාසල විෂ බීජ හරණය කරන්න, කාලසටහන් නවීකරණය කරන්න. දෙවෙනි අදියර දරුවෝ පාසලට රැගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සඳුදා. හැබැයි ඒ ජූලි 6 වෙනිදා පාසලට එන්නේ 13, 11, 5 වෙනි ශ්‍රේණියේ දූලා පුතාලා විතරයි. මේ දෙවෙනි අදියර යනවා ජූලි මාසේ 17 වෙනිදා දක්වා. තුන්වෙනි අදියරේදී පාසලට එන්නේ 12 සහ 10 ශ්‍රේණිවල දූලා පුතාලා. හතරවෙනි අදියර ආරම්භ වෙන්නේ ජූලි 27 වෙනිදා. 3, 4, 6, 7, 8, 9 ශ්‍රේණීන් වල දූල පුතාලා පාසලට කැඳවගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි 7 වෙනි අදියර අවසන් වෙනකනොත් පළවෙනි ශ්‍රේණියේ දෙවෙනි ශ්‍රේණියේ පුංචි දූල පුතාලා පාසලට කැඳගෙන එන දිනය තීරණය කළ නැහැ. එය පවත්නා තත්ත්වයන් එක්ක පාසලට කැඳවන්න බලාපොරොත්තු වෙනවා. 3, 4 ශ්‍රේණිය ආරම්භ වුණායින් පස්සේ පාසල් කාලය ආරම්භ වෙන්නේ 7:30 සිට 11:30 දක්වා. 5 වෙනි ශ්‍රේණිය 7:30 සිට 12 දක්වා. 6, 7, 8, 9 ශ්‍රේණීන් 7:30 සිට 1:30 දක්වා පස්වරු. 10, 11, 12, 13 ශ්‍රේණීන් 7:30 සිට 3:30 දක්වා. උසස් පෙළ දරුවන්ට අගෝස්තු මාසය මුළුමනින්ම ලැබෙනවා අධ්‍යයනය වෙනුවෙන්. අපි උසස් පෙළ විභාගය කල් දමන්නට තීන්දුව කරනු ලැබුවා. උසස් පෙළ විභාගය ආරම්භ වනු ලබන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. ඔක්තෝබර් මාසේ 2 වෙනිදා උසස් පෙළ විභාගය අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු කරන්නේ සැප්තැම්බර් මාසේ 13 වෙනි ඉරිදා. දවසේ පුවත මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද නිකුත් කළා. අදාළ ගැසට් නිවේදනයට අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා තරඟ කරනු ලබන සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාව 7452ක්. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද දහවල් ප්‍රකාශයට පත් කළා. මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල නම් හා ලකුණු, ස්වාධීන කණ්ඩායම් හැඳින්වීමේ අංක, සිංහල අකාරාදී පිළිවෙල අනුව සකස් කරන ලද අපේක්ෂකයින්ගේ නම් සහ වෙන් කරන ලද මනාප අංක එම ගැසට් නිවේදනයේ ඇතුළත්. ඊට අමතරව එක් මැතිවරණ කොට්ටාසේ එක් ඡන්ද කොට්ටාස සඳහා වූ ඡන්ද පොළ සංඛ්‍යාව සහ ඒවායේ පිහිටීම අදාළ ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත්වීමත් සමග ඒ දිස්ත්‍රික්ක මට්ටමින් මනාප අංක නිකුත් කිරීමද දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් හරහා ආරම්භ වුණා. මනාප අංක ඇතුළත් අදාළ ගැසට් නිවේදනය www.hirunews.lk වෙබ් අඩවියෙන්ද බාගත කර හැකියි. අදාළ ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර තරඟ කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද තරඟ කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පොරොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබනවා. අද නිකුත් වූ ගැසට් නිවේදනය අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් 304ක් තරඟ කරනු ලබන අතර ස්වාධීන කණ්ඩායම් 617ක් තරඟ කරනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 3652 දෙනෙකු තරඟ කරනු ලබන අතර ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් තරඟ කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 3800ක්. අද නිකුත් වූ ගැසට් නිවේදනය අනුව වැඩිම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් තරඟ කරනු ලබන්නේ දිගමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක් තරඟ කරනු ලබනවා. කොළඹ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 26ක් තරඟ කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 16ක් හා ස්වාධීන කණ්ඩායම් 18ක් තරඟ කරනු ලබනවා. ගැසට් නිවේදනයේ අනුව වැඩිම ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව පිහිටි දිස්ත්‍රික්කයේ ගම්පහ වන අතර එය 1173ක්. කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිට ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1168ක්. වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරඟ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර එම සංඛ්‍යාව 924ක්. අඩුම අපේක්ෂකයන් සංඛ්‍යාව වන 152ක් තරඟ කරනු ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්.
වැඩිම ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව වන 17,85,964ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අඩුම ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව වන 2,87,024ක් වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 17,09,209ක්. මේ අතර මැතිවරණයේ පැවැත්වන දිනේ තීරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම යලි හෙට රැස්වන බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා. පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන දිනේ කියලා Tamanට එක එක දින හිතලා ප්‍රචාරය කරන්න එපා. ඒ අය අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳලා අගෝස්තු 19 විතර යනකන් සියලුම දින ප්‍රසිද්ධ කරනවා. අපි යම් විදියකින් ওই දින එකක තිබ්බොත් ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් අපි කලින් කිව්වා මේ දේශපාලන පක්ෂයේ බලපෑම උඩ තිබ්බේ. ඒකෙන්ද අපි තාම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමිෂන් සභාවට හෙට දිනේ රැස් වුණාට පස්සේ ඒ දිනේ තීරණය කරන්න ඉඩ දෙන්න. අපිට තියෙන්නේ ජුනි 20 වෙනිදා වෙනුවට ඡන්දේ පැවැත්වෙන දිනය ආදේශ කරන එක විතරයි. ඒ කාර්යය මේ සතිය තුළ ඉටු කරනවා. ආදේශ තිබුණු ඡන්දේ දීමේදී කාලය සාමාන්‍යයෙන් ඔබට දීගෙන සමහර වෙලාවට 7 සිට 4 දක්වා තියෙන එක 7 සිට 5 දක්වා වෙනස් කරන්නට වෙයි. මොකද එක පොලිමකට අපට ඡන්ද 750කට වඩා එක දවසේ දැමීමට අසීරු වේවි කියලා වගේ අදහසක් තියෙන නිසා මේ පැය 9 කාලය තුල තව පැයක් දෙනවද? එහෙම නැත්නම් 4 වෙනකොට පොලිමේ හිටපු හැමෝටම ඡන්ද දාන්න දෙනවද? එහෙම නැත්නම් ඒ ඡන්ද මධ්‍යස්ථානවල පොලිම් වැඩි කරනවද? එහෙම වැඩි කරන්න ඉඩ තියනවාද කියන එක අපි තව සාකච්ඡා කරලා උන්ගේ අදහස් අරගෙන අපි කමිෂන් සභාව තීන්දුව කරනවා මොකද කරන්න ඕන කියලා. හැබැයි ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මැතිවරණය ප්‍රකාශ කළාට පසුව මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි කිසි නියාමනයක් ඔබතුමාලා අපි නෙවෙයි ඒ නියාමන ඉදිරිපත් කළා තියෙනවා විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින්. අපි ඉල්ලලා තියෙනවා ඒව රෙගුලාසි කරන්න. මොකද වෛද්‍ය උපදෙස් තියෙන්නේ නැවත කොරෝනා වසංගතයක් ඇතිවීමේ අවදානම ඇති වෙනවා නම් ඇති වෙන්නේ මහා දෙවන්ත රැලි පැවැත්වීම. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂේ ඉන්නවනේ ඒ අයට අසාධාරණයක් වෙනවා කියලා කියනවා දෙවන ප්‍රචාරණ කටයුතු අවම කිරීම තුල. අවම කිරීමක් කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. හැමෝටම ගෙයින් ගෙඩ යන්න පුළුවන් තහනම් කරලා තින්නේ අර බෙර ගාගෙන රතිඤ්ඤාපත්තු කරගෙන 200-300ක් යන එක තමයි. 3 දිනකට ගිහිල්ලා හෑන්ඩ් බිලක් දෙන්න පුළුවන්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ සහ ස්වාධීන මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. ඊයේ දිනේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා කොරෝනා බිඳුව වෙලා තියෙනවා නම් ජූලි මාසයේ වුණත් මැතිවරණේ තියන්න හැකියාව තියෙනවා කියලා. එක සමාජිකයෙක් හෝ අසනීප වුණොත් එහෙම කියයි ඝන පූර්ණේ නැහැ මැතිවරණේ තියන්න හැකියාවක් නැහැ කියලා. මැතිවරණ කොමිසම පත් කරපු හාම්පුතුන් පිනවීම සඳහා ඇති කරගත්ත කොමිසමක් හැටියට තමයි අපි දකින්නේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මැතිවරණ කොමිසම අර අනිකුත් රාජ්‍ය සේවකයින් වගේ අපේ මතය අනුව ක්‍රියා කරන්න ඕනේ. අපි කියන දේ කරන්න ඕනේ. ඒ අය අපේ මතයට පිටින් ගියොත් එහෙම ඒක මේ අපේ දේශපාලන ව්‍යාපාරයට විරුද්ධ වීමක් හැට තමයි ඒගොල්ලෝ සලකන්නේ. මේ රටේ මැතිවරණ කොමිසම මේ වන විට නම් දරලා තියෙනවා මැතිවරණ කල්දැවීමේ ඉතිහාසය. අපි කියන්නේ ඉතා ඉක්මනින් මැතිවරණ දිනයක් දෙන එක තමයි සුසු කෙනෙක්. කොමිසම විසින් ලබා දෙන නිර්ණායකයන් සහ ඒ නියාමනයන්ට අපි යටත් වී යුතු තිබෙනවා. හැබැයි අද සිදු වී තිබෙන දේ තමයි මැතිවරණ කොමිසමේ නිර්ණායකයන් සහ නිගමනයන් අනුව කටයුතු කරනවා වෙනුවට තමන්ගේ වමනාවන් සහ තමන්ගේ නිර්ණායකයන්ට අනුව මැතිවරණ කොමිසම යටත් කර ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් තමයි මේ දවස්වලදී අත්විඳින්න තිබෙන්නේ. අංක දීලා දිනේ නොදීම එච්චර හොඳ නැහැ. මම හිතන්නේ ආසන්නම දිනයක් ලබා දෙන එක හොඳයි. නැත්තම් වෙන්නේ දිනේ වැඩි වෙන්න අපේක්ෂකයන් වියදම් කරනවා කියන්නේ කොමිසම් වියදම් කරනවා කියන්නේ රටේ මුදල් තමයි. කැසට් එකක් නිකුත් කරලා නම්බර නිකුත් කරනකම් ඊට කලින් නම්බර ලැබෙනවා නම් මේවා යටිමඩි ගහන්නත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ අනුදැනුම අනුව මම හිතන්නේ ඉතාමත් නීත්‍යානුකූල නොවන සිදුවීමක් සිදු වෙනවා කියන එක පැහැදිලියි. මැතිවරණ වැළැක්වීම සඳහා විපක්ෂයේ මැතිවරණ කොමිසම පාවිච්චි කරනවා. අම්මා කෙනෙකුට දරුවෙක් ප්‍රසූත කරගන්න තියෙන අමාරුකමට වැඩිය ලොකු අමාරුවක් මැතිවරණ කොමිසමට තියෙනවා දිනේ නියම කරන්න. මූල් මහත්මයා කියන්නේ කාලයක් තිස්සේ අපේ රටට විරුද්ධව ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරපු කෙනෙක්. දැන් කරුණාම්මන් මහත්මයා කොටි සංවිධාන ප්‍රධානිය තලගොයා වෙලා. නමුත් මේ වගේ මාතෘ ඒ කාලේ කොටි සංවිධාන විරුද්ධව විවේචන කරපු අය. දැන් අරස කරලා අදාගෙන යන්නේ. මම හිතන්නේ ඒක තමයි අධිකර ජනාධිපතිතුමා කරන්න ඕන දේ. රත්ජීවන් හූල් මැතිතුමා ද්‍රවිඩ අන්තවාදී ජාතිවාදී කල්ලි කණ්ඩායම් වල නායකයා බවට පත්වීම සඳහා උත්සාහයක් තමයි මේ දරන්නේ. ස්වාධීනයි කියන මැතිවරණ කොමිසමේ සමාජිකවරයෙක් වශයෙන් ඉඳමින්ම රත්ජීවන් හූල් කොටි පුල්ලි මතු කරමින් ඉන්න බව පේනවා.
PCR පරීක්ෂණය මගහැර මෙරටට පැමිණි ඇමරිකානු නිලධාරියා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද හෙළිදරව් කළා. ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මෙහිදී අමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මහින්ද දේශප්‍රියයි රත්නජීවන් හුළුයි කියන්නේ එක තිරපිටපතට අනුව චරිත දෙකක් රඟ දක්වන දෙන්නේ. යම්කිසි ස්වාධීන මැතිවරණ කොමිසමක සමාජිකයෙක් කියනවා නම් සිංහල පත්තරවල කුණු ගොඩවල් මට කියවන්න වෙලාවක් නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද දෙන්න එපා. එතකොට ඒක මැතිවරණ කොමිසමේ සභාපතිට සුළු දෙයක් නම් ඒකෙන් පැහැදිලිව පේනවා මැතිවරණ කොමිසමේ සභාපති රත්නජීවන් හුළුයි කතා කරලා තෝර බේරගත්තු චරිත රඟ දක්වන්නේ. මැතිවරණ කොමිසමේ සභාපති කියනවා නම් අවසාන COVID-19 රෝගියා ඉවර වුණා පස්සේ මම මැතිවරණ තියන්නේ කියලා. ඒ කියන්නේ සදාකාලිකව මැතිවරණේ කල් දා ගන්න තමයි බලන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දෙපළු වෙලා ජනතා විමුක්ති පෙරමුණට තියෙන තුනක් නැති වෙනවා. ඒ භයානක ඉරණමෙන් මාසයක් දෙකක් හරි ගැලවිලා ඉන්න පුළුවන් නම් ඒක විරුද්ධ පක්ෂයට තියෙන ලොකුම පරම සතුට. ඒ පරම සතුට ඒ අයට ලබා දීම තමයි ඔය ඉන්න ස්වාධීන කොමිෂන් සභාවේ ඊනියා මහත්තුරුන්ගේ කොන්ත්‍රාත්තුව. යෝග මහතුමා දැන් මහින්ද දේශප්‍රිය පත් කරේ මැතිවරණ කොමසාරිස් විදියට මහින්ද රාජපක්ෂ පාලන සමිතිය. එතකොට ඔබතුමාලා පක්ෂාග්‍රාහීත්වයක් දැක්කේ නැද්ද ඒ කාලේ? ඔය පත් කරන්න නියමිත බව දැනගත්තු වහාම එවෙලේ හිටපු ආණ්ඩුවේ ප්‍රධාන බලධාරියෙකුට මේ පුද්ගලයා පත් කරොත් වෙන්නේ මොකද්ද කියන එක කල්තියා අනතුරු ඇඟෙව්වා. නමුත් ඒ අනතුරු ඇඟවීම හරියාකාරව තේරුම් ගන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ වගේම ඇමරිකන් තානාපති කාර්යාලය ආපු ඒ නිලධාරියාගේ PCR පරීක්ෂණය කරපු නැති එක සම්බන්ධව අපට තිබෙන තොරතුරු අනුව මේ පුද්ගලයා රාජතාන්ත්‍රික බලපත්‍රයක් තිබ්බට රාජතාන්ත්‍රික නිලධාරියෙක් නෙවෙයි. ඔහු ඉන්දු පැසිෆික් කමාන්ඩ් රෙජිමන්ට් එකේ හමුදා නිලධාරියෙක්. ඒ නිසා තමයි මෙයා PCR පරීක්ෂණයට ආවේ නැත්තේ. ඇමරිකානු තානාපති කාර්යාලය නෙවෙයි. ලෝකේ මොන රටේ තානාපති කාර්යාලයේ කුමන නිලධාරියෙක් ආවත් කොරෝනා වසංගතයට ගොදුරු වෙලාද නැද්ද කියන එක දැන බලා ගැනීම මේ රටේ වගකීම. අපි ඇමරිකානු තානාපති කාර්යාලයට අභියෝග කරනවා. ඒ ආපු පුද්ගලයා කවුද? ඔහු ඉන්දු පැසිෆික් කමාන්ඩ් රෙජිමන්ට් එකේ හමුදා නිලධාරියෙක්ද නැද්ද? පුළුවන් නම් ඒව ගැන කරුණු කියන්න. ඒ කරුණු කිව්වොත් අපි ඊටු ටික මේ රටට අනාවරණය කරන්නම්. තමන් මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ මාතර පිහිටි සිය නිවසේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී. 2020 මහමැතිවරණ සටනින් මම ඉවත් වෙනවා. මගේ අංකයට මනාපය ලබා නොදෙන්නේ කියන ඉල්ලීමයි මම මෙතනදි කරන්නේ. මම අද ඉඳලා මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගියත් ඊටත් වඩා වේගවත් දේශපාලන ක්‍රියාවලියකට මේ රටේ ජනතාව සමග එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්න ඉල්ලා ගොනු කර තිබූ පිටසම ශ්‍රේෂ්ඨාධිකරණය අද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා. අදාළ පිටසම ගොනු කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු විසින්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනකල් විහාරයේ LTB දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පිටසම කැඳවීම අද පස්වරුවේ සිදු කෙරුණා. එහිදී තීරණය වී තිබුණේ අදාළ පිටසම සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමටයි. හැමදාම රනිල් වික්‍රමසිංහ මහත්මයා කරේ බලල් ලබා කොස්තර බෑවීම අදත් පොඩි පූසෙක් කියලා තිබ්බ උසාවියට සුප්‍රීම කෝට් එක මේකට අහු වුණේ නැහැ. හැමතිස්සෙම රනිල් වික්‍රමසිංහ මහත්මයා කරේ ට්‍රේස් එක දුවන එක නෙමෙයි කකුල් මාට්ටු දාන එක. කෙසේවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ සිටමින් වෙනත් පක්ෂයක සමාජිකත්වයේ දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි. ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා අපේ පක්ෂයේ ඉන්න ගමන් තවත් දේශපාලන පක්ෂයක සමාජිකත්වයේ දරන්න බෑ. එයා ස්වාභාවිකව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීම සිදු වෙනවා. එසේ නොමැති වුණොත් සමාජිකත්වයේ ලබාගත්තු දේශපාලන පක්ෂය කරන අසාධාරණයි. අපිට පෙනී යනවා ඒ අය පෙබරවාරි මාසේ 3 වෙනිදා සමාජිකත්වයේ ලබාගෙන තිබෙනවා. ඉබේම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අහුසු වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පක්ෂයේද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දුව හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකුණා. කුමන්ත්‍රණකාරී කකුල් මාට්ටු වැඩපිළිවෙළ නිසා සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන කර්මන්‍ය කරන්නට ඩීල් දේශපාලඥයෝ කණ්ඩායම කටයුතු කරා. අවුරුදු 26ක් ජනතාවගේ බලයෙන් බලයට එන්න බැරි වෙච්ච නායකයෝ බැලුවා සමගි ජන බලවේගයේ ගමන නවත්තන්න. සජාතික පක්ෂයේ බහුතරයේ මෙතන තියෙන 14ක් සුළුතරයට අපි කියනවා ඒ බය ගැනීම වලින් ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන පක්ෂයට ආදරය කරන ආදේශ සභා මන්ත්‍රීවරයෙකුට බය වෙන්නේ නැහැ. රංජිත් පදුම්බණ්ඩාර මැතිතුමා කරන එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සමාජිකත්වයට අත්විඳීමට සම ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ප්‍රතික්ෂේප වීමක් කිසිසේත්ම සිදු වෙලා නැහැ. මගේ සමාජිකත්වයේ තහනම් කරපු නඩුව සම්බන්ධව තීන්දුවක් දුන්නේ නැහැ. 15 වෙනිදා සම්බන්ධව තීන්දුවක් දෙනවා. ඒ සිරිකොතදී කියනවා තවත් කොටසක් ඉන්න සමාජිකත්වයට අත්විඳවන්න. සාමාජික
සමාජිකත්ව අත්හිට වෙනවද නැද්ද කියන එක කතිරින් බලා ගන්න. හැමදාම න්‍යාය පත්‍රවල තිබෙ සමාජිකව බඳවා ගැනීම නෙවෙයි සමාජිකත්වයේ තහනම් කිරීමයි ඉවත් කිරීමයි. ඒකනේ එක්සත් ජාතික පක්ෂයේ මේ තත්ත්වෙපත් උනේ. බය නැතුව ප්‍රවෘත්ති සරස්සලේ දාන්න. සිරිපත බාර ගන්නවා කියලා. ඡන්දෙන් පස්සේ. බාර ගන්න නීත්‍යානුකූල තත්ත්වය මොකක්ද? ජනමතය. මෙරට COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1057ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් ගණන 1858ක්. COVID-19 වෛරසය ආසාදිත වූවෙකු අද හමුවීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 1858ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 10 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කුවේත් සිට මෙරටට පැමිණි පුද්ගලයන් 8 දෙනෙකු සහ චෙන්නයි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 4 දෙනෙකු ඒ අතර වන බවයි. එමෙන්ම ඊයේ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 67 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටපෑමත් සමග මෙරට වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබුවන් සංඛ්‍යාව 1057ක් වනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයින් 854 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 522 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකයින් 332 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාට මා උපදෙස් ලබා දුන්නා. COVID-19 රෝගය වැළඳිලා රෝහල් වල ඉන්න රෝගීන්ට ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් ලබා දෙන්නට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දෙන ලෙස ඒ රෝගීන් වගේම තමන්ගේ ජීවිතය ගැන නොතකා අතුපතු ගාන කම්කරුවන්ට ඒ ළඟට ගිහිල්ලා බෙහෙත් ටික ලබා දෙන හෙද කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දෙන ලෙසත් ඒ වගේම COVID-19 රෝගීන් එක්ක විශාල කාලයක් වැඩ කරපු සෞඛ්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරුන්, හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ අයගේ තමන් සේවය කරපු කාලය බලලා මේ රෝගීන් එක්ක ඊටම සුපෝකභෝගී ලංකාවේ තියෙන හෝටල් වල තමන්ගේ පවුලේ අයත් එක්ක ගිහිල්ලා දවස් දෙකක් නැවතිලා විනෝද වෙලා එන්නට අවස්ථාවක් ලබා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමා අපට දැනුම් දුන්නා. රෝගීන් වෙනුවෙන් කටයුතු කරන මේ කාර්ය මණ්ඩලය යම්කිසි විදියක ඔවුන්ගේ තියෙන මානසික ආතතිය දුරලීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න කියලායි අතිගරු ජනාධිපතිතුමා අප වෙත උපදෙස් ලබා දුන්නා. පොහොර සැපයුම් සම්බන්ධව ගොවි ජනතාවට ඇති ගැටලුවලට වහා විසඳුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී යලකන්නේ වගා කටයුතු ආරම්භ වීමත් සමග පැන නැගී තිබෙන පොහොර ගැටලුව පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම පොහොර ගැටලුව සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් විසඳුම් සෙවිය යුතු බවයි. වී සඳහා ඉහළ මිලක් ලැබීමත් සමග ගොවීන් වැඩි වශයෙන් වී වගාවට යොමු වී සිටීමත් කෘෂි ආනයන සීමා කිරීමත් මෙම පොහොර ප්‍රශ්නයට මුල් වී ඇති බව මෙහිදී අදාළ නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් රසායනික පොහොර භාවිතයට යොමු වී සිටින ගොවීන් ක්‍රමානුකූලව කාබනික පොහොර භාවිතය සඳහා යොමු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බවයි. එම සාකච්ඡාවට එක් වූ උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය පෙන්වා දී ඇත්තේ උතුරු පළාතේ බොහෝ ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු සිටින අතර ඉන් ලැබෙන අස්වැන්න ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක අයුරින්ද ඉහළ තත්ත්වයක පවතින බවයි. සෙසු පළාත්වල ගොවීන්ද කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් ඇතැම් සෞඛ්‍ය ගැටලු වලින් නිදහස් වීමට හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝක වෙළඳපොලේ කාබනික පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් සොයා බැලීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබෙනවා. 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් කරන ලෙසට පොලිස්පති පූජි ජයසුන්දර මහතා තමන්ට බලපෑම් කළ බව පොලිස් ශේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පවසනවා. ඒ දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් 2012 නොවැම්බර් 9 වන දින වැලිකඩ බන්ධනාගාරයේ වෙඩිතැබීමේ සිද්ධිය තමන් දැනගත්තේ රූපවාහිනියෙන් බවයි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා එම කොමිසම හමුවේ ප්‍රකාශ කළේ.
2015 වසරේදී පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා තමන්ව කැඳවා වැලිකඩ වෙඩි තැබීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට සාක්ෂිකරුන් ප්‍රකාශ ලබා දී තිබෙන බැවින් ඒ අනුව ඒ පිළිගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට උපදෙස් දුන් බවට පවසන ලෙස තමාට උපදෙස් දුන් බව සඳහන් කළා. ගෝඨාන යන්න කිව්වේ ලෙස එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍යාංශ කමිටුව හමුවේ ප්‍රකාශ කරන ලෙස පැවසූ පොලිස්පතිවරයා මන්ෂේප් කරන්නම් ලෙසද වැඩිදුරටත් කියා සිටි බවත් තමන් එවෙලේම එය ප්‍රතික්ෂේප කළ බවත් සාක්ෂිකරු පැවසුවා. තමාවන් කනිෂ්ඨ නිලධාරියෙකුට ආරක්ෂක ලේකම් තනතුර දරන්නෙකු කතා කළායයි පැවසීම පවා විශ්වාස කළ නොහැක්කක් බව සාක්ෂිකරු කොමිසමට පැවසුවා. ඒ අනුව 2015 අප්‍රේල් 28 වෙනි දින වැලිකඩ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත ගොස් සත්‍ය තොරතුරු පවසා සිටි බව සාක්ෂිකරු පවසා සිටියා. දුන්නේහි ප්‍රතිඵලයක් ලෙස උසස් වීම ඇතුළු කිසිදු තනතුරක් තමන්ට හිමි නොවූ බවයි. වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තමා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලෙසුදාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරතව සිටි බවත් වෙඩි තැබීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් තම සහායක නිලධාරීන් දෙදෙනාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු නොකළ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. 2015 මැයි 7 වන දින තමන්ට මද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ සිට ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පුස්තකාලයට ස්ථානමාරුවක් ලැබුණු බවද නියෝමල් රංගජීව මහතා ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නා. එම කාල සීමාවේ පූජ්‍ය ජයසුන්දර මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අතර පොලිස්පති ධුරයට තරඟයක් පැවති බවත් තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සාක්ෂි ලබා නොදීම හේතුවෙන් පූජ්‍ය ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට පත්වීමෙන් අනතුරුව තමාගෙන් පලිගත් බවත් සාක්ෂිකරු පැවසුවා. කොමිසම වැඩිදුරටත් විමසා සිටියේ තමන්ට දේශපාලන පලිගැනීම් සිදු වූයේ කාගෙන්දයි කොමිසම හමුවේ හෙළි කරන ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානියා බේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන අයද තමාගෙන් දේශපාලන පලිගැනීම් සිදු කළ බව ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවා. ETI සමාගමේ ලියාපදිංචිය පිළිබඳව වසර ගණනාවකට ඉහතදී කරුණු හෙළි වී ඇතත් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව අද අනාවරණ වුණා. ඒ ETI සමාගමේ සිදු බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විමසීමේදී ETI සමාගමේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තු වැඩබලන අධ්‍යක්ෂ ජගත් ප්‍රියන්ත ගමලත් මහතායි. එහිදී මූල්‍ය සමාගමක වාර්ෂික ලියාපදිංචි කිරීමේ බලපත්‍රය ලබා දීමේදී සිදුවන්නේ මුදල් අය කිරීම පමණක්ද එසේත් නැත්නම් ඊට වඩා අධීක්ෂණ මට්ටමකින් මහ බැංකුව ඒ පිළිබඳ යමක් සිදු කරන්නේදයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරුවෙන් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලෙස වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මුදල් ලබාගෙන වාර්ෂික බලපත්‍රය අලුත් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ විශේෂ නිර්දේශයක් තිබේ නම් ඒ පිළිබඳ සලකා බලන බවයි. කොමිසම නැවතත් විමසා සිටියේ යම් මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුත්තක් සිදු කරගෙන යන අවස්ථාවේදී කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් වාර්ෂික බලපත්‍රය නැවත ලබා දීමේදී කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්නයි. සාක්ෂිකරු පෙන්වා දුන්නේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ විශේෂ දැනුම් දීමක් නොමැතිනම් වාර්ෂික බලපත්‍රය ලබා දෙන බවයි. මූල්‍ය සමාගම් ලියාපදිංචි කර අදාළ වාර්ෂික බලපත්‍රය ලබා දීමේදී එම සමාගම් අනුගමනය කළ යුතු කොන්දේසි ගැන සඳහනක් ලියාපදිංචි සහතිකයේ නොමැති බව එහිදී කොමිසම හමුවේ අනාවරණය වුණා. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ආරම්භ කළේ 1979 වසරේ දෙසැම්බර් මාසයේ වුවත් ETI මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවි 1985 වසර දක්වා සිය මූල්‍ය කටයුතු සිදු කරගෙන ගොස් ඇති බවද කොමිසම හමුවේ අද අනාවරණ වුණා. මෙහිදී ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සඳුන් සේනාධිපති මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. නුදුරු දිනකදී ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව කොමිසම දැනුම් දුන්නා. මේ ETI ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු මුදල් ලබා ගැනීමේ බලපත්‍රයක් හිමි කරගන්නේ 1990 වර්ෂයේ දෙසැම්බර් මාසයේ. ඒතකොට ඒ දක්වා වසර 11කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිසිංහ ආයතනයේ බලපත්‍රයක් රහිතව තම තැන්පත්කරුවන්ගේ මුදල් තැන්පතු වශයෙන් ලබාගෙන තින්නේ. නමුත් මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් අරගෙන නැහැ. මේ වෙනකොට අපිට බලපෑම් කරන අධිකරණයේ නඩුව ඉවත් කරගත්තොත් අපි සහන දෙනවා. අපි කැමති ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිතුමාගෙන් අපි අහනවා මොකද්ද තැන්පත්කරුවන්ට දෙන සහනය? වසර ගණනාවක සිට නිසි විසඳුමක් නොමැති කැලිකසල හේතුවෙන් අවලස්සන වී ඇති බදුල්ල නගරයේ දුක්බර කතාවයි මේ. මේ දෙවන රාජසිංහ රජපාලන සමයේ බදුල්ල ප්‍රදේශයේ අලංකාරය තවත් වැඩි කරමින් ඉදව තිබූ බදුල්ල වැවයි. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම වැව වටා තුරංග තරඟ පැවති බව සඳහන්. එවන් අතීතයකට හිමිකම් කියන බදුල්ල වැවට අද වන විට අත්ව ඇති ඛේදනීය ඉරණමයි මේ. දශක කිහිපයකට පෙර පැවති ඒ අලංකාර වැව වෙනුවට අද එහි ඇත්තේ දුගදහමන කසල අංකනයක්.
දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් බදුල්ල නගරය මෙම කසල අංගන හේතුවෙන් අද වන විට පාරිසරික ගැටලු රැසකට මගපාදමින් සිටිනවා. බදුල්ල නගර සභාවේ මෙම කැලිකසල අංගනය පිහිට ඇත්තේ ප්‍රධාන පාසල් 5ක් හා රජයේ ආයතන විශාල ප්‍රමාණයක් සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන වින්සන් රයිස් ක්‍රීඩාංගණයද මැදි කොට ගනිමින් බදුල්ල නගරාධිපතිවරයා සඳහන් කළේ මෙම කැලිකසල අංගනය තුලින් බදුල්ලට එකතු වන අපජලය පාලනය කිරීම සඳහා මේ වන විට එම ජලය පොම්ප මාර්ගින් එක්රැස් කර ගනිමින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා යොදාගෙන ඇති බවයි. බදුල්ල මහා නගර සභාවේ අපට ඉඩමක් නැහැ මේ කසල විධිමත් විදියට බැහැර කරන්න. ඒ නිසා අපිට පිහිටපතන්න වෙනවා වෙනත් භූමි තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ඒ අනුව අපි ඉඩම් කීපයක් බැලුවා. නමුත් ඒ පළාත් පාලන ආයතන ඒ ප්‍රදේශ වාසීන් අපිට විරුද්ධත්වය දක්වනවා දැඩි ලෙස. නමුත් අපිට දැඩි තීන්දුව වලට ගිහිල්ලා බදුල්ලේ මේ කසල කන්දටත් අපි විසඳුමක් ගන්න බලාපොරොත්තු වෙනවා. වසර ගණනාවක සිට රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් මේට විසඳුමක් ලබා දෙන මුවාවෙන් විදේශ සංචාර කළ නමුත් මෙතෙක් ඊට ස්ථිරසාර විසඳුමක් ලැබී නැහැ. මෙතන මුලින් තිබුණේ ඉතා මනරම් වැවක්. මේ වැවේ පතුලේ ඉඳලත් අඩි 15ක 20ක වගේ කුණු දැන් මේකට පිරීලා තියෙනවා. නමුත් මේ ඉතිහාසයේ පුරාවටම පාලනය කරන කණ්ඩායම් අසමත් වෙලා තියෙනවා. මේ කුණු කන්ද මෙතෙන්ට නොපිරෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න. මෙම කසල හේතුවෙන් බදුළු නගරය තවදුරටත් මහත් පාරිසරික හානියකට ලක්වන අතර එය ඉදිරියේදී බලක්වා ගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. කැබිනට් ඇමතිවරු ඉන්නවා, മന്ത്രിවරු ඉන්නවා, කෙසේ කෙනෙකුට කිව්වට කිසිම ප්‍රයෝජනයක් නැහැ. දවල් බත් කරන් බත් කන්න බෑ මැස්සවන පොඩි ළමයි අසනීප වෙනවා. කාට කිව්වත් ඔය දේම තමයි. ඉතින් දේශපාලනකාරයෝ හැම එක්කෙනෙම කියනවා. ටිකක්වත් විසඳෙන්නේ නැහැ කියලා එපා වෙලා තියෙනවා. ඉස්කෝලේ තියෙනවා, එතන ග්‍රවුන්ඩ් එක තියෙනවා, උතර පල්ලිය තියෙනවා. ඔය ගුණවල ඔතනින් අයින් කරත් හොඳයි කියලා මම හිතනවා. අර වතුර ඔය කාණුවේ තමයි ඔක්කොම ඉන්නේ. හරි ගඳයි ඔක යන්න එන්නත් බෑ. නගරාධිපතිලා ඇවිල්ලා අයින් කරලා මේක අදන්නම් කියලා කිව්වා. ඒක තවම ඇදුවේ නැහැ. මේක ලස්සනට තිබ්බ නගරයක්. රටවටා හිරෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ශාස්ත්‍රය නියෝජනය කරන සංගම් කිහිපයක නියෝජිතයින් අතර හමුවක් අද අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. එහිදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කලා ශිල්පීන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අවධානය යොමු තිබෙනවා. ගල්කිස්ස වෙරළ තීරයට කැලිකසල ගොඩගැසීම සහ මුහුදු සාගර විශ්වවිද්‍යාලය උපකුලපතිවරයා ඇතුළු නියෝජිතයින් මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාද අද පැමිණි අතර එහිදී ඉදිරි පරීක්ෂණ සඳහා ජල හා වැලි සාම්පල් රැගෙන යාමට ඔවුන් කටයුතු කළා. මාතර මිරිස්ස ප්‍රදේශයේදී අපරාධකාරී සමාජික සංශයන් සුද්දාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වෙනිදා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියෝග කර තිබෙනවා. පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාංශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ 4 වෙනි සහ 5 වෙනි ස්ථානය හිමි කරගත් නිවුන් සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. They are here to assassinate us. COVID-19 වෛරසයේ අවදානමද නොතකමින් Black Lives Matter ලෙස විරෝධතා මාලාවක් පසුගිය මාස 25 වන දින ඇමරිකාවේ මිනිසෝටා ප්‍රාන්තයෙන් ආරම්භ වූයේ පොලිස් නිලධාරියෙක් නිරායුධ කළු ජාතික පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති අදාළ පුද්ගලයා ඝාතනය වීමත් සමග ඇමරිකාවේ 13% තරම් සුළුතරයක් වූ කළු ජාතිකයන් සමග ලොව රටවල් රැසක් අත්වැල් බැඳගත්තේ වර්ගවාදයට එරෙහි සටන ආරම්භමින් පොලිසිය ක්‍රූරත්වයේ හමුවේ මිනිසෝටාහිදී මහමග ජීවිතයට සමුදුන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිත අතර මහජන අනුස්මරණයට හූස්ටන්හි කතෝලික දේවස්ථානයක මේ වන විට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබෙනවා. ඊට දහස් සංඛ්‍යාත ඇමරිකානුවන් එක්ව සිටියේ මේ අයුරින්. ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතික තරුණයා ඝාතනය කළ මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ ඩෙරෙක් චාවින් පසුගියදා අත්අඩංගුවට පත් වූයේ මිනීමැරීමේ චෝදනා යටතේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට නියම වී ඇති අප මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.25කට අධික බවයි. තවමත් ලොව පුරා රටවල් රැසක ජනතාව ඇමරිකානු පොලිසියේ අත්නෝමාතික ක්‍රියාවලට විරෝධය පාමින් උද්ඝෝෂණවල නිරත වෙනවා. මෙක්සිකෝවේ ක්‍රියාත්මක විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබුණේ මේ අයුරින්. විරෝධතාවලට මැදි වූ වයස අවුරුදු 15ක දැරියකට මෙක්සිකෝ පොලිසිය පහර දෙන අයුරුයි මේ. ජෙරුසලම්හි 32 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළුණු පලස්තීන වැසියෙකුට පොලිසිය වෙඩි තැබීම හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව්හිදී පොලිසියට විරෝධය පා උද්ඝෝෂණ පැවැත්වෙන්නේ මේ අයුරින්.
වර්ගවාදයට මැදිව ජීවිතයට සමුදුන් පුද්ගලින් අනුස්මරණය කරමින් ලොස් ඇන්ජලිස්සේ සාමකාමී විරෝධතාවන් පැවැත්වෙනවා. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. යලිත් හමුවෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.